නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කරුණා සීතල හදයන් පඤ්ඤා පඤ්ජෝත විහත මොහ තමන් සනරාමර ලෝක ගරුන් වන්දේ සුගතං ගති විමුත්තං සියලු සත වෙත පතල අපමණ සිසිල් වූ කරුණා හදින් නුවණ විහිදා අඳුර දුරලා දෙව් මිනිස් ගුරු උනිතින් වන්දිමි පායුග සමිද තථාගත මාහිමි නමින් සාදු 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 අචිරන් වතයන් කායෝ පඨවින් අදීයසති චුද්ධෝ අපේත විඤ්ඤානෝ නිරත්තන්ව කලින්ගරන්ති සද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්වතුනි අද නිකිනි පුන් පොහෝ දිනය මනස YouTube නාලිකාව හරහා මේ පින්වතුන් සෑම දිනම සම්බන්ධ වෙලා උදේ කාලයේහි සිල් සමාදන් වෙලා සීලය ආරක්ෂා කරගනිමින් ඉන්න මොහොතක තමයි මේ ධර්ම දේශනාවට සවන් දෙන්නට සූදානම් වෙන්නේ. පින්වතුනි අචිරං වතයන් කායෝ අචිරං තවත් නොබෝ කලකින් වත අයං කායෝ මේ ශරීරය පඨවින් අදීයසති පොළවේ දිගා වෙනවා. චුද්ධෝ අපේත විඤ්ඤානෝ මේ ශරීරයේ තියෙන විඥාණය පහව ගිය කාලෙට හරියට ඉවත දාන දර කැබැල්ලක් වගේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පින්වතුනි ඔබටත් මටත් තව නොබෝ කලකින් මහ පොළොවට මේ ශරීරය පස් බවට පත් වෙනවා. ඒක නිසාවෙන් අපි සෑම දිනම ඇවිල්ලා තියෙන චාරිකාවක් හා සමානයි මේ ජීවිතය. නිවන නම් වූ මගේ සැරිසරණ නිවන සාක්ෂාත් කරගන්නට උත්සාහ ගන්න පුද්ගලයන් විදිහට ජීවිතයේ පිළිබඳ යථාබෝධයකින් යුතුව අපි ගත කරන්නට ඕනේ. බොහෝ කෙනෙක් පින්වතුනි තමන්ගේ ජීවිතයේ ජරාවට පත් වෙනවා කියලා ව්‍යාධියට පත් වෙනවා කියලා හිතන්නේ නැහැ. ඒ හැමෝම හිතන්නේ Taman මේ ජීවත් වෙලා ඉන්න කාලේ සතුටින් ඉන්න ඕනේ කියලා. ගොඩාක් කට්ටිය කියනවා ජීවිතේ විඳින්න ඕනේ කියලා. ජීවිතේ විඳින්න ඕනේ. ඒකත් ක්‍රමානුකූලව. අපි හිතන්නම් වාලේ අපිට අතේ මුදල් තියෙන්නම් වාලේ අපි මේ ජීවිතේ විඳින්න ගියොත් පින්වතුනි අපි ජීවිතයේ විඳීමක් නෙවෙයි වෙලා තියෙන්නේ. මේ ශරීරයේ ටිකෙන් ටික වයසට යනවා. ජරාවටපත් වෙනවා. අපි ගත්තොත් එහෙම මව කුසින් උත්පත්ති ලැබෙන දරුවෙක් සියුම් මට සිලටු හමකින් යුක්තයි. කෙමෙන් වර්ධනය වෙනකොට ඒ හම දැඩි බවටපත් වෙනවා. ගොරෝසු බවටපත් වෙනවා. අර උත්පත්තියෙන්දී ලැබුණ මට සිලටු ගතිය වැඩි වියටපත් වෙනවත් සමග නැති වෙලා යනවා. පින්වතුනි හෙමින් මේ ශරීරයේ රැලි වැටෙන්න පටන් ගන්නවා. තිබ්බ වර්ණයන් වෙනත් වර්ණයන් බවට පත් වෙනවා. මේ ජීවිතයේ යථා ස්වභාවය. නමුත් මේ ධර්මය අවබෝධ කරගත්ත නැති බොහෝ දෙනා පින්වතුනි මේ තමන්ගේ ශරීරය රැලි වැටෙනවා කියන දේ වෙනුවට ඒ රැලි වැටෙන ශරීරයට තවත් දේවල් එකතු කරනවා. තවත් ලස්සන වෙන්න. වයසට යන්න ඕන් ලස්සන වෙන්න තවත් උත්සාහ ගන්නවා. ජීවිතය පිළිබඳව අවබෝධ කරගන්නේ නැහැ. මේක තමයි පින්වතුනි මේ ජීවිතයේ තියෙන කනගාටුදායක සිද්ධිය. අපමාදේන භික්ඛවේ සම්පාදේත දුර්ලභ බුද්ධුප්පාදෝ ලෝකස්මින්. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙහි පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින්.
බුදුරජාණන් වහන්සේලා පහළ වීම අති දුර්ලභයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාහලා. මිනිස්සෙක් කියලා උත්පත්ති ලැබීමත් දුර්ලභයි කියලා භාග්‍යවතුන් වහන්සේ මේ සුගතෝ වල් සූත්‍රයෙන් දේශනා කොට වදාහලා. ක්ෂණ සම්පත්තිය ඇතුව උත්පත්ති ලැබීමත් අති දුර්ලභ කාරණයක්. පින්වතුනි මේ සෑම දෙයක්ම අපිට මේ ජීවිතයේ ලැබිලා තියෙද්දී අපි බොරු දෙයක් පසුපස හඹාගෙන යනවා. හරියට මිරිඟුවක් පස්සේ යන මුවෙක් වගේ. බොරු බලාපොරොත්තු තමයි මුළු ජීවිත කාලය පුරාවටම අපි ඇති කරගන්නේ. අපි යම් රූපයක් දැකලා රූපය කෙරෙහි ඇලීමක් ඇති කරගන්නවා. ඇසින් රූප දකිනවා, ඒ රූපයට ඇලීමක් ඇති කරගන්නවා, ගැටීමක් ඇති කරගන්නවා. මගේ කියන ආසාව ඇති කරගන්නවා. මගේ කියන දෘෂ්ටිය ගන්නවා. ඒ තුලින් ඔහු අරමුණු ඇති කරගෙන ඒ දෘෂ්ටිය තුල ජීවත් වෙනවා පින්වතුනි. යම් කෙනෙක් කණෙන් ශබ්ද අසලා ඒ ශබ්ද කෙරෙහි ඇලෙනවා. තමන්ගේ කරගන්නවා. ඒ තුල ජීවත් වෙනවා. පින්වතුනි මේ විදිහට පංච ඉන්ද්‍රියන් පිනවන ජීවිතයක් බවට අපේ ජීවිතේපත් වෙලා තියෙනවා. අතීත සංසාරයේ ඉඳන් අපි ගත්තොත් එහෙම කොයි තරම්නම් භවයන් වල අපි මිනිස්සු වෙලා උත්පත්ති ලැබලා තියෙනවද? මේ හැම ජීවිතයකම පින්වතුනි අපි අපේ රූපය පෝෂණය කරන්න, අපි අපේ ශරීරය පෝෂණය කරන්න උත්සාහ අරන් තියනවා මිසක් අපි අපේ ආත්මය පෝෂණය කරන්න මේ සසරෙන් එගොඩට යන්න අපි කිසිම කාලයක උත්පත්ති ලැබලා නැහැ. ගංගානම් ගඟේ වැලිකැට ගානට අතීත බුද්ධ ශාසන සියල්ලම පහු වෙලා ගිහිලා තියෙනවා. පින්වතුනි අපිට මේ බුද්ධ ශාසනය තාමත් ඈතර වෙන්න අවස්ථාව තියෙද්දී ගංගානම් ගඟේ තවත් වැලිකැටයක් ගානට මේ බුද්ධ ශාසනයත් පත් කරන්නේ නැතුව මේ බුද්ධ ශාසනයේදීම අපි ඈතර වෙන්න මග විවර කරගන්නට ඕනේ. මේ ජරාවටපත් වෙන මේ දිරලා යන ශරීරය ගැන යථාබෝධයෙන් යුතුව ජීවත් වෙන්නට ඕනේ. යම් කෙනෙක් තමන්ගේ මේ ශරීරය පිළිබඳව මේ ශරීරයේ තියෙන හැම දෙයක්ම කුණප කොටස් පින්වතුනි හැම වෙලාවෙම හිතන්න ඕනේ තමන්ගේ ශරීරය හරියට අසුචි වලක් විදිහට. අපි යම් මොහොතක අපි උදේ කාලයේදී මූණ හොදනවා. මේ මූණේ හේදුවට පස්සේ ටික මොහොතකින් ආපහු අර තිබුණ නැවුම් ගතිය මූණේ හේදුවයෙන් පස්සේ තිබ්බ නැවුම් ගතිය ටික වෙලාවකින් නැති වෙලා යනවා. ජරාවටපත් වෙනවා. ආපහු තෙල් ගඳ මේ හැමේ තියෙන ගඳ ආපහු ඉලිප්පිලා එනවා. අපි ආපහු ඒ ගඳ වහන්න, ඒ අවලස්සන වහන්න බාහිර දේවල් අපි ආලේප කරනවා. සුවඳ විලවුන් ගල්වනවා. හැබැයි පින්වතුනි මේ හැම දෙයක්ම తాවකාලිකයි. ස්ථිර කිසිම දෙයක් නැහැ. තප්පරෙන් තප්පරේ නිමේෂයෙන් නිමේෂය අපි වයසට යනවා කියන එක මේ ආලේප වලටවත් මේ සුවඳ ගැල්ලුම් වලටවත් වළක්වන්න බෑ පින්වතුනි. නමුත් අපි මේ දේ අවබෝධ කරගන්නේ. උදේ සුදු පිරුවට ඇඳගෙන යන කෙනා හවස එනකොට දහදිය දූවිලි වලින් නැහැවිලා ජීවිතේ විනාශයටපත් වෙලා තමන්ගේ ආයුෂ වලින් කොටසක්. ඒක නිසා අපි හැමෝම මේ යථාබෝධය ඇති කරගන්නට ඕනේ. ජීවිතය පිළිබඳව මනා අවබෝධයක් ඇති කිරීමයි මේ යථාබෝධය කියලා කියන්නේ. දකින හැමදේම පස්සේ දුවන අපි හිතරෙන හැම අරමුණක්ම බලාපොරොත්තුවක් විදිහට තියාගන්න අපි මේ සසර ගමනේ කෙදිනක හෝ නැවතුීමේ ලක්ෂ්‍ය හොයාගන්නට ඕනේ. එහෙම හොයාගන්න අපි උත්සාහ ගත්තේ නැත්නම් අපි මේ මනුස්ස උත්පත්තියක් ළඟා කරගත් එකේ පරමාර්ථය නිකන් ගිලිහිලා යනවා. ඒ නිසාවෙන් මේ ශාරීරියේ තියෙන මේ කුණප කොටස් 32 පිළිබඳව අපි මෙනෙහි කිරීමක් කරන්නට ඕනේ. ඒ තුලින් පින්වතුනි අපිට අපේ ශරීරයේ තියෙන මේ සෑම ඉන්ද්‍රියක් පිළිබඳවම අවබෝධයක් එනවා. මේ ශරීරයේ ජරාවටපත් වෙනවා කියන දේ පිළිබඳ අවබෝධයක් එනවා. අපි මෞංකාර ලෝකයක් පස්සේ හඹාගෙන යනවා කියන දේ පිළිබඳව අවබෝධයක් එනවා. මේන් ගැලවිලා අපි මේ සසර කතරෙන් එතර වෙන්නට ඕනේ කියන දේ පිළිබඳව අවබෝධයක් වෙනවා. ඒක නිසා වෙන්නේ අපි හැම වෙලාවෙම උත්සාහ ගන්නට ඕනේ මේ සසර කතරෙන් එතර වන්නට. මව කුසෙන් උත්පත්ති ලැබෙන මේ පොඩි දරුවා අවුරුදු 10ක් 15ක් යනකොට ළමා කාලය, තරුණ කාලය බවට පත් වෙනවා. එතනින් පස්සේ ඔහු තරුණයෙක් මැදි වයසට පත් වෙනවා තවත් ටික කාලෙකින්. අපි දන්නේම නැතුව ටිකෙන් ටික අපි වයසට යනවා.
අද වෙනකොට මිනිසුන්ගේ පරමාශ වෙන්නේ පින්වතුනි අවුරුදු 74 75 කාලය. එහෙනම් අපි දන්නේම නැතුව මේ කාලය ගෙවිලා යනවා. අතීතයේ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල ඒ උත්පත්තිය ලැබනකොට මිනිසුන්ගේ පරමාශ අවුරුදු 80000යි අවුරුදු 60000යි. හැබැයි අපි ඉපදිලා තියෙන්නේ මිනිසුන්ගේ පරමාශ අවුරුදු 100 තියෙන කාලෙක. අද වෙනකොට මිනිසුන්ගේ පරමාශ අවුරුදු 74යි. එහෙනම් ටිකෙන් ටික මේ අඩු වෙලා යනවා. මිනිස්සු ඉක්මනින්ම වයසට යනවා. අපිටවත් හිතා ගන්න බැරි විදිහට අපි වයසට ගිහිල්ලා. අපිට තාමත් අතීතය ගැන මතක් වෙනවා. අපි ඒව ගැන හිත සතුටු වෙනවා. නමුත් මේ ශරීරය වයසට යන එක කිසිම කෙනෙකුට නතර කරන්න බැහැ පින්වතුනි. අපි අතීතයේ වර්තමානයේ අනාගතයේ කියන කාලත්‍රයේ ඉඳගෙන මේ සෑම දෙයක්ම මෙනෙහි කරමින් ජීවත් වෙන සත්ත්ව කොටාසයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි උත්සාහ ගන්න ඕනේ මේ සසර කතරෙන් ඈතර වන්නට. මේ ලබාගත් මනුස්ස ජීවිතය මේ ලැබුණු මහඟු අවස්ථාව අපි උපරිමයෙන් ප්‍රයෝජනට ගන්නට ඕනේ. මම පෙරත් සඳහන් කරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙහි පහළ වීම නම් අති දුර්ලභයි. මේ සී සද්ධර්මය අති දුර්ලභයි. මිනිස්සෙක් වෙලා උත්පත්ති ලැබීම අති දුර්ලභයි. ඒක නිසා අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින කාලෙක මිනිස්සෙක් වෙලා උත්පත්ති ලැබලා ෂණ සම්පත්තිය ඇතුව උත්පත්තිය ලැබලා මේ හැමදේම අපි ළඟා වෙලා තියෙද්දී අපි මේ සසර කතරෙන් එතර වෙන්න උත්සාහ ගන්නට ඕනේ. අද දවසේදී මේ කාලය අපේ ශරීරය ගැන යම් තාක් දුරට අවබෝධයක් ඇති කර ගන්නට. පින්වතුනි මේ වෙලාව අපි වෙන් කරලා තියෙන්නේ භාවනාව සඳහා. ඒක නිසාවෙන් අපේ හිත වෙන වෙන තැන්වල යන්නට නොදී ශරීරයේ මේ ස්ථානයේ තියනවා වගේම හිතත් මේ ස්ථානයේම තියාගෙන අපි සුළු මොහොතක් පිළිකුල් භාවනාවට යොමු. මේ ශරීරයේ තියෙන කුණප කොටස් පිළිබඳව අවබෝධයකට යමු. ඒ කොයිතරම්නම් පිළිකුල් සහගතද මේ කිසිම දෙයක් පෙනෙන්නට තියෙන දේ නොවේ ඇතුලෙන් තියෙන්නේ. ඒ දේ ගැන අපි සුළු මොහොතක් වටහා ගන්නට උත්සාහ ගමු. හැමදෙනාම දකුණු අත උඩින් වම් අත තියාගෙන තමන්ට පහසු ඉරියව්වකින් ඉඳගෙන මම කියුවාට පස්සේ තමන් හිතින් මේ විදිහට මෙනෙහි කරන්න. ඒ කරන ගමන් මේ කියන පාඩයක් පාසා තමන්ගේ හිත ඒ කරුණු වලට යොමු කරන්න. හිත වෙන වෙන තැන් වලට යන්නට නොදී. අද දවසේදී පින්වතුනි අපි තච්ච පංචක කර්මස්ථානයේ පිළිබඳව භාවනාවට යෙදෙනවා. කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ කියන මේ කර්මස්ථාන පහ. එතකොට මේ කර්මස්ථානේ අපි ගත්තොත් එහෙම කේසා කියලා කියන්නේ කෙස්. මේ කෙස් ගැන මෙනෙහි කිරීමේදී අපි හිතින් මෙනෙහි කරගන්නට ඕනේ මේ කෙස් කියන්නේ මොනවද කියලා. කෙස් පිහිටලා තියෙන ස්ථානය ගත්තොත් හිසේ කෙස් පිහිටලා තියෙනවා. මේ කෙස් කියලා කියන්නේ පිළිකුල් සහගතයි. පිළිකුල් වෙන්නට හේතුව මොකද්ද? අපේ කෙස් බලන්න මොහොතක් කොයිතරම්නම් දුගදද කියලා. මේ කෙස් කවුරුත් බිම වැටිලා තියනවා දැකලා අනේ කෙස් කෑල්ලක් කියලා අපි කවුරුත් ළඟ තියාගන්නේ නැහැ. කොට්ටේ ASCII ගිහින් තියාගන්නේ නැහැ. පින්වතුනි මේ කෙස් ගහක් අපි නිකන් ගින්දරකට දාලා බලන්න කොයිතරම්නම් දුගදක් දෙන්නේ කියලා. මේ ඔළුවේ තියෙන කෙස් ටිකක් උදේ හොඳට හොදලා දවල් වෙනකොට බලන්න කොයිතරම්නම් දුගදක් දෙන්නේ කියලා. මේ කෙස් ගැන මෙනෙහි කරනකොට මේ විදිහට පිළිකුල තමන් හිතින් මෙනෙහි කරන්නට ඕනේ. අපි ලොම් ගැන මතක් කරනවා. ලොම් ගැනත් සිහි කරනකොට මේ ශරීරයේ තියෙන ලොම් පිළිබඳවත් අපි මේ විදිහට මෙනෙහි කරනවා. ලොම් පිළිකුලයි. ලොම් ගඳයි. ලොම් වර්ණයෙන් පිළිකුලයි. මේ විදිහට අපි මෙනෙහි කරනවා. අපි ගත්තොත් එහෙම නියපොතු පිළිබඳවත් අපි මේ විදිහට මෙනෙහි කරනවා. හැමෝම තමන්ගේ නියපොතු වල තියෙන අවලස්සන වහගන්න විවිධ වර්ණක යොදනවා නියපොතු වලට. පින්වතුනි තවත් ටික කාලෙකින් ආපහු මේ නියපොතු තිබ්බටත් වඩා අවලස්සන වෙනවා. අපි ආපහු මේ නියපොතු ලස්සන කරගන්න යලි යලිත් මේ වර්ණක යොදනවා. පින්වතුනි අස්තිරයි මේ හැමදේම. අපේ හිත අපිම රවට්ටනවා. ඒක නිසාවෙන් මේ කියන කාරණා පිළිබඳව අපි සුළු මොහොතක්
මෙනෙහි කරලා පිළිකුල් භාවනාවේ යෙදෙමු. හොඳයි හැමදෙනාම දකුණු අත උඩින් වම් අත තියාගෙන S2 පියාගෙන මේ කර්මස්ථාන පහ පිළිබඳව සුළු මොහොතක් අපි මෙනෙහි කරමු. මම කීවට පස්සේ මේ සෑම දෙනාම මෙනෙහි කරන්න. කේසා ලෝමා නඛා දන්තා තචෝ දන්තා නඛා ලෝමා කේසා කෙස් කැතයි ගඳයි පිළිකුලයි කේසා කෙස් වර්ණයෙන් පිළිකුල්ය ගන්ධයෙන් පිළිකුල්ය සටහනින් පිළිකුල්ය පිහිටි තැන් වශයෙන් පිළිකුල්ය කේසා ලෝමා ලොම් මාගේ මේ ශරීරයෙහි ලොම් නම් වූ කුණප කොටසක් ඇත්තේය ලෝමා ලොම් කැතයි ගඳයි පිළිකුලයි ලෝමා ලොම් වර්ණයෙන් පිළිකුල්ය ගන්ධයෙන් පිළිකුල්ය සටහනින් පිළිකුල්ය පිහිටි තැන් වශයෙන් පිළිකුල්ය ලෝමා 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 නඛා නියපොතු මාගේ මේ ශරීරයෙහි නියපොතු නම් වූ කුණප කොටසක් ඇත්තේය නඛා නියපොතු කැතයි ගඳයි පිළිකුලයි නඛා නියපොතු වර්ණයෙන් පිළිකුල්ය ගන්ධයෙන් පිළිකුල්ය සටහනින් පිළිකුල්ය පිහිටි තැන් වශයෙන් පිළිකුල්ය නඛා දන්තා
දත් මාගේ මේ ශරීරයෙහි දත් නම් වූ කුණප කොටසක් ඇත්තේය. දන්තා දත් වර්ණයෙන් පිළිකුල්ය, ගන්ධයෙන් පිළිකුල්ය, සටහනින් පිළිකුල්ය, පිහිටි තැන් වශයෙන් පිළිකුල්ය. දන්තා 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 තචෝ සම මාගේ මේ ශරීරයෙහි සමනම් වූ කුණප කොටසක් ඇත්තේය. තචෝ සම වර්ණයෙන් පිළිකුල්ය, ගන්ධයෙන් පිළිකුල්ය, සටහනින් පිළිකුල්ය, පිහිටි තැන් වශයෙන් පිළිකුල්ය. තචෝ 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 කේසා ලෝමා නඛා දන්තා තචෝ තචෝ දන්තා නඛා ලෝමා කේසා කේසා ලෝමා නඛා දන්තා තචෝ තචෝ දන්තා නඛා ලෝමා කේසා. මේ විදිහට හිමින් මෙනෙහි කරමින් සුළු වේලාවක් භාවනාවේ යෙදෙන්න.
කේසා කෙස් වර්ණයෙන් පිළිකුල්ය ගන්ධයෙන් පිළිකුල්ය පිහිටි තැන් වශයෙන් පිළිකුල්ය කේසා 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 ලෝමා වර්ණයෙන් පිළිකුල්ය ගන්ධයෙන් පිළිකුල්ය සටහනින් පිළිකුල්ය පිහිටි තැන් වශයෙන් පිළිකුල්ය ලෝමා 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 නඛා නියපොතු වර්ණයෙන් පිළිකුල්ය ගන්ධයෙන් පිළිකුල්ය සටහනින් පිළිකුල්ය පිහිටි තැන් වශයෙන් පිළිකුල්ය නඛා 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 දන්තා දත් වර්ණයෙන් පිළිකුල්ය ගන්ධයෙන් පිළිකුල්ය පිහිටි තැන් වශයෙන් පිළිකුල්ය දන්තා 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 තචෝ සම වර්ණයෙන් පිළිකුල්ය ගන්ධයෙන් පිළිකුල්ය සටහනින් පිළිකුල්ය පිහිටි තැන් වශයෙන් පිළිකුල්ය තචෝ 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 සාදු 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 හොඳයි අද නිකිණි මාස පුන් පොහොය දිනයේදී මේ වඩන්නට සිදු වුණා වූ මේ වැඩුවා වූ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ
උපාසක උපාසිකාවන්ට භික්ෂු භික්ෂුණී කියන මේ සිව්වනක් පිරිසටම තමන්ගේ ජීවිතය පිළිබඳව යථාබෝධය ලබා ගන්නට කායගත සතියෙහි පළමුවන කොටස තච්ච පංචක කර්මස්ථානයයි අද දවසේදී මේ පින්වතුන් භාවනාවක් වශයෙන් වඩන්නට යෙතුනේ. පින්වතුනි, අද දිනෙහිදී තමන්ට ලැබෙන සෑම අවස්ථාවකම මේ විදිහට කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ කියන මේ තච පංචක කර්මස්ථානය වඩමින් තමන්ගේ මනසට මේ කොටස් පහ පිළිබඳව හැම වෙලාවෙම පිළිකුලටපත් වෙනවා කියන මේ සංඥාව ඇති කරගන්නට ඕනේ. ඒ තුලින් තමන්ගේ ජීවිතය පිළිබඳව, තමන්ගේ ශරීරය පිළිබඳව, අපි ඇලුම් කරන අන්‍යයන්ගේ ශරීරයන් පිළිබඳව කිසිම ස්ථිරත්වයක් නැති අස්ථීර තත්වයෙන් විනාශයටපත් වෙලා යන ශරීරයක් බව වටහා ගන්නට මේ භාවනාව තුළින් හැකියාව ලැබෙනවා. ඒක නිසාවෙන් අනිකුත් භාවනාවන් වලට වඩා ඉක්මනින්ම හිත එකග කරගන්නට පුළුවන් හැකියාව තියෙන භාවනාවක් විදිහට භාග්‍යවතුන් වහන්සේ මේ කායගත සති භාවනාව හඳුන්වනවා. ඒක නිසාවෙන් අද දවසේදී පමණක් නොවේ තමන්ගේ මුළු ජීවිත කාලයේම හැකි අයුරින් මේ කායගත සතිය වඩන්නට උත්සාහ ගන්නට ඕනේ. තවත් අද දවසේදී අපි මේ කරන්නට යෙදුනේ කර්මස්ථාන 5ක් පමණයි. තවත් කර්මස්ථාන තියෙනවා 27ක්. 32ක් නේ ඔක්කොම. මේ 27ත් අපි කොටස් වශයෙන් ඉදිරියේදී මේ පින්වතුන් සඳහා භාවනාවක් වශයෙන් සිදු කරවන්නට කල්පනා කරා. ඒක නිසාවෙන් පුළුවන් නම් හැකියාවක් තියෙනවා නම් මේ කොටස් 32 පිළිබඳව දැනුමක් තියෙනවා නම් ඒ පිළිබඳ මනාකොට භාවනාවේ යෙදෙන්න, අර්ථයන් විමසන්න. ඔබට තවත් බලා ගන්නට පුළුවන් විජය සූත්‍රය වැනි සූත්‍ර දේශනා තුලින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාලා මේ කායගත සතිය පිළිබඳව, මේ ශරීරයේ තියෙන කුණප කොටස් පිළිබඳව තමන්ගේ නිර්වාණ ගමනට බෙහෙවින් උපකාරී වන භාවනාවක් විදිහට මේ භාවනාව හඳුන්වා දීමට පුළුවන්. කාලය කෙමෙන් සමු ගන්නවා, අපෙන් ඈත් වෙලා යනවා. තවත් අද දවසේදී මනස YouTube නාලිකාව හරහා විකාශය වන්නට ධර්ම දේශනා ආදී වැඩසටහන් බොහෝමයක් තිබෙන නිසාවෙන් අද දවසේදී මේ භාවනා වැඩසටහන තුළින් අපි සමගන්නට යෙදෙනවා. මේ භාවනා වැඩසටහන ඔබට ගෙනීමට සඳහා විශේෂයෙන් වෙහෙස වුණු පුද්ගලයන් පිරිසක් මේ කැමරාවෙන් පිටුපස්ස සිටිනවා. මනස YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයට අද දවසේදී සිල් සමාදන් වීමෙන්, සිල් ආරක්ෂා කිරීමෙන් අපි ළඟා කරගත්තා වූ සියලුම පුණ්‍ය කුසල ධර්මයන්ද, ධර්ම ශ්‍රවණය කිරීමෙන්, භාවනා ආදී කිරීමෙන් ලබා ගත්තා වූ සියලුම කුසල ධර්මයන්ද ඔවුන්ට අපි අනුමෝදන් කරමු. මොකද ඔවුන් නිසා තමයි අද දවසේදී මේ විදිහට ධර්ම ශ්‍රවණය කරන්නට හැකියාව ලැබුණේ. එනිසා මනස YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයට, සචිත් මල්ලිට, තරිඳු මල්ලිට ඇතුළු අනෙකුත් සෑම දෙනාටම මේ මොහොතේදී විශේෂ පින් අනුමෝදන් කරනවා. ඊට අමතරව අද දවසේදී මනස YouTube නාලිකාව හරහා සම්බන්ධ වෙලා සිටින මේ ලක්වාසී සියලුම දෙනාට මේ පුණ්‍ය කුසල ධර්මයන් අත්පත් වේවා. සෑම දිනාම සුවපත් වේවා, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සෑම දිනාම ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවන් සම්පත්තිය ළඟා කර ගන්නට
මේ පුණ්‍ය කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. නැවතත් පොහොය දිනකදී ඔබ හමු වීමට බලාපොරොත්තු වෙන සෑම දිනාටම තෙරුවන් සරණයි.